බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ. දැන් ඔහොම එකක් ඇහෙනවා. ඒක ඇහිලා ටිකක් වෙලා යනකොට ආය ඇහෙනවා දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් දකින්නට ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්න ඇති ඒකයි තවමත් සංසාරේ. දැන් ඉතින් එතකොට මට ඔයාලත් මතක් වුණා කසුන්ගමටත් එන්න යන්න ඇති ඉතින් මේ විදිහට තවත් ටිකක් කෙනෙකුට ආය ඇහෙනවා අපිත් එක්ක හිටි අපේම යාළු නිවන් දකින්නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ. ඉතින් දැන් ඔය පදවැලත් මෙනෙහි කර කර තමයි මේ කසුන්ගම දහම් වැඩසටහනට එන්නේ. ඉතින් මේ කතාව මෙනෙහි කරනකොට මට දැනෙන දෙයක් තියෙනවා. හරි ලක්ෂණ කතාවක් කියනවා. නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ. මේ කතාව ඇතුලේ මම හිතන්නේ අදාළ කාව්‍යමය රචකයාගේ නිවන් දකින්නට පින්මද වෙන්නේ නැති කියන වචනේ ඇතුලේ තියෙනවා විශාල අර්ථ විශ්ලේෂණයක්. එතුමන්න්ට ආවේනික වූ. නමුත් මේකේ තියෙන මේ කතාවත් එක්ක බෞද්ධ විදිහට අපට පුංචි විමර්ශනයකට යන්න වෙනවා. නිවන් දකින්නට පින්ම තිබුණොත් ඇද්ද කියන විශ්ලේෂණයට දැන් අපි ගමන් කරන්න ඕන. නිවන් දකින්නට පින් ඕන. හැබැයි පින පමණක් නිවන් දැකීමට හේතුභූත වන්නේ නැහැ. නිවන් දකින්නට පින් සමග අවශ්‍ය වෙනවා ඊට සුවිශේෂී සිද්ධාන්තයක්. මොකද්ද? මොනවාද? ඔව් ප්‍රඥාව තමයි. එතකොට මේ ප්‍රඥාවන් ලබා ගැනීම සඳහා අපි විසින් කළ යුතු විශේෂ ක්‍රියාකාරකම් සමුදායක් තියෙනවා. ඒ ක්‍රියාකාරකම් සමුදාය අපි එක වචනයකින් හඳුන්වනවා කුසලස්ස උපසම්පදා. එහෙමනම් පුණ්‍ය ශක්තිය සමග අපට අත්‍යවශ්‍ය වෙනවා නිවන් දකින්නට කුසල ශක්තියේ වර්ධනයක්. මෙතන කුසල ශක්තිය කියන්නේ ලෝකෝත්තර කුසල ශක්තියක් අපට අත්‍යවශ්‍යයි. ලෝකෝත්තර කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය තුලින් ලැබුණා වූ පුණ්‍යමය ප්‍රතිරූපය තුල ඉඳගනිමින් ලෝකෝත්තර කුසල ශක්තිය යම් කිසි කෙනෙක් වර්ධනය කළොත් වැඩි දියුණු කළොත් භාවිතා කළොත් ඔහුට හෝ ඇයට නිවන් දකින්නවායි කියන කතාව ඊතරම්ම අපහසු කාර්යයක් වන්නේ නැහැ. ඒකයි කියන්නේ පුණ්‍ය ශක්තියෙන් ඔප්නැන් වූ සුගතිගාමි භවයන් තුල සිට ලෝකෝත්තර කුසල වර්ධනයට අවශ්‍ය පදනම සකසා ගනිමින් ලෝකෝත්තර කුසල වර්ධනයන් සිද්ධ කරන්න. අන්න ඒකයි අවසාන බුදු වදන සෑම බුදුන් වහන්සේ නමක් ගියම බුදු වදන තුලිනුත් නිර්මාණය කරන විකාශනය කරන සබ්බපා පස්සා කරනං කුසලස්ස උපසම්පදා කියන වචනයත් එක්ක එන්නේ. හොඳයි. මෙන්න මේ පුණ්‍ය ශක්තිය හා කුසල ශක්තිය උපයෝගී කරගනිමින් අපි නිවන අවබෝධ කරගන්නේ කෙසේද කියන තැනට ක්‍රමානුකූලව පියමන් කරනකොට කුසල ශක්තිය
භාවිතා කරන්නේ මොන දෙයක් මොන ආකාරයක් මොන තත්වයක් තේරුම් ගන්නටද මේ කුසලයේ භාවිතා කරන්නේ. අපි දැන් මෙන්න මෙතෙන්ට එන්න ඕන. අපි කුසලයේ කියන වචනේ තව පොඩ්ඩක් සරල කරලා ගත්තොත් අපි කුසලයේ කියන වචනේට අපට සමීප වචනයක් දුන්නොත් හැකියාවක් කියලා හැකියාවන් කියලා අපි හැකියාවන් දියුණු කර ගන්නවා නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන්නා වූ ආකාරයට අපේ හැකියාවන් අපේ චෛසිකමය හැකියාවන් අවබෝධයේ චෛසිකත් එක්ක හැම වෙලාවෙම පිහිටනවා කේන්ද්‍ර වෙනවා ප්‍රඥා චෛසිකය අපේ මත. එතකොට මේ හැකියාවන් නිවන අවබෝධ කර ගැනීමට අවශ්‍ය හැකියාවන් අපි දියුණු කර ගන්නවා. එතකොට ඒ දියුණු කර ගැනීම හරහා අපි අවබෝධ කරගන්නේ මේ ලෝකයේ මොන සිද්ධාන්තයන්ද මොන සිද්ධාන්තයද මෙන්න මෙතෙන්ට අපි ගමන් කළ යුතු වෙනවා. කුසලයන් තුලින් අපි අවබෝධ කරගන්නේ මේ ලෝකය එහෙම නැත්නම් මේ ලෝක ධර්මතාවය. පින්නතුනි අපේ බුදුහාමුදුරුවෝ අපට ඉතා පැහැදිලිව විස්තර කරනවා පැහැදිලිව දේශනා කරනවා හරි සුවිශේෂී සිද්ධාන්තයක්. මොකද්ද? පුණ්ඩස්ස ලෝක ධම්මේහි චිත්තං යන්සන කම්පති අශෝකං විරජං khemං ඒතං මංගල මුත්තමං පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අටලෝ දහම පිළිබඳව අෂ්ටලෝක ධර්මතාවය පිළිබඳව ඔබට හැකිනම් ඔබේ සිත කම්පනයෙන් තොරව පවත්වා ගන්නට ඔබට ලැබෙනවා ප්‍රතිලාභයක්. මොකද්ද? අශෝකං විරජං khemං ශෝක නැති දුක් කරදර කම් කටළු නැති තවත් පැත්තකින් කිව්වොත් දුක්ඛ දුක්ඛය හා විපරිණාමී දුක්ඛය නැති ඒ කිව්වේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස දුක්ඛ දුක්ඛය අනිත් පැත්තෙන් විපරිණාමී දුක්ඛය කියන මේ උභයාර්ථ දුක්ඛ ස්කන්ධයන් නැති අශෝකං ශෝක නැති ඒ දුක්ඛ ස්කන්ධයන් නැති නිසා ශෝක නැති. ඒ වගේම විරජං රජං කියලා කියන්නේ උතන කෙලෙස් වලට පාලි භාෂාවෙන් රජං කියලා කියනවා. පීඩණය, තැවීම, අසතුට, ਸੰతాපය මේ විරජං පීඩනයක් නැති අසහනයක් නැති ශෝකයක් නැති මනෝභාවයකට අශෝක වූ මනෝභාවයකට ශෝක නැති ශෝක නැති මනෝභාවයකට ඔබට ප්‍රවේශ වෙන්න පුළුවන් කියනවා. අෂ්ටලෝක ධර්මතාවය ඉදිරියේ නොසැලී ඉන්නට ඔබේ සිතට හයියක් ඔබ අරන් දෙනවා නම් දැන් එහෙනම් කතාවේ මුලට එනවා ආයේ. මොකද්ද මුල? කුසලස්ස උපසම්පදා. දැන් නිවන් දකින්නට පින් මදි උනේ මොකකින්දද? කුසලස්ස උපසම්පදා මදි වුණුවෙන්ද. ඒකයි අපිත් එක්ක හිට අපේම යාළුවෝ නිවන් දැක්කේ ඒ කාලේ. ඒගොල්ලෝ එහෙ නිවන් දැකලා අපි තව මේ සංසාරේ ඉන්නේ ඇයි? අපිට මදි වුණා. අෂ්ටලෝක ධර්මතාවය අවබෝධ කර ගැනීමට අපි තුල අපි නිර්මාණය කරගත්තා වූ කෞශල්‍ය තවමත් මදි වුණා මහත්තයා. ඒකයි තවමත් සංසාරේ. එහෙමනම් අපි මේ අෂ්ටලෝක ධර්මතාවය
අවබෝධ කළොත් අපට අනිවාර්යයෙන්ම නිවන කියන්නා වූ නිර්වාණය කියන්නා වූ ඒතං සන්තං ඒතං පනිතං යදිදං සම්බ සංඛාර සමතු සම්භූපදීපටිනිස්සග්ගෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ආන් ඒ විස්තර කරන ඒ ශාන්ත වූ මනෝභාවයටපත් වෙන්නට පුළුවන්. හොඳයි. එහෙමනම් අපේ ප්‍රවේශයත් එක්ක ඉදිරි ගමන් මඟ දැන් විවර කරගන්නවා අටලෝ දහම යනු කුමක්ද කියන තැනට. මොකක්ද අටලෝ දහම කියලා කියන්නේ? අපි අවබෝධ කරගන්නට උත්සාහ කළ යුතු නිවනට ඇත්තා වූ නිවන කියන මනෝභාවයට ළඟා කර ගැනීමට ඇති ඒකායන න්‍යාය ධර්මය, එහෙම නැත්නම් ඒකායන ලෝක අවබෝධය විචිත්‍රවත් කරන්නා වූ මේ ධර්මතාවයන් 8 මොනවද අටලෝ දහම කියලා කියන්නේ? හරි. ලාභෝ අලාභෝ ආයසෝ යසෝච නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛං නේ ඒතේ අනිත්‍යා මනුදේසු ධම්මා අන්සන්තරා විපරිණාම ධම්මා. ඔතන හරි ලස්සනට තියෙනවා ඔය ධර්මතාවයන් 8ක් පෙන්නන බුදුහාමුදුරුවෝ මේ විපරිණාමී තත්ත්වය නිසා ඇතිවෙන්නා වූ ධර්මතාවයන් 8 ඔබ හරි විදිහට අවබෝධ කරගත්තොත් ඔබට නිවන කියන తত্ত্বය ඔබේ මනසේ ප්‍රතිස්ථාපනය කර ගැනීම ඊටමත් පහසු කාර්යයක් කියන පදනම ශ්‍රීමුක අවවාදය උන්වහන්සේ අපට දෙනවා. හොඳයි. ප්‍රථමයෙන් මට කියන්න අටලෝ දහම කියලා කියන්නේ මොනවද? අටලෝ දහම කියලා කියන්නේ සංකාරයක්ද? අටලෝ දහම කියන්නේ ධර්මතාවයක්ද? ඇයි ධර්මතාවයක් කියන්නේ? ධාතුන්ගෙන් හැදුණු දෙයක් නෙවෙයි අටලෝ දහම කියන්නේ. හැබැයි ධාතුන්ගේ චලනය නිසා සිද්ධ වෙන්නා වූ ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක්. අටලෝ දහම ධර්මතාවයන් කියලා කියන්නේ සංකාර නෙවෙයි. හැබැයි සංකාරවල ක්‍රියාකාරකම නිසා බිහිවෙන්නා වූ සිද්ධාන්තයන්. හරි. එහෙමනම් අෂ්ටලෝක ධර්මතාවයන් බිහි වෙන්නේ කෙසේද? අෂ්ටලෝක ධර්මතාවයන් බිහි වෙන්නේ කෙසේද කියන තැනදී මම මතක් කළා අෂ්ටලෝක ධර්මතාවයේ බිහි වෙන්නේ සංකාරයන්ගේ චලනයේ ප්‍රතිඵලයක් විදිහට කියලා. සංකාර කිව්වේ මොනවටද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ශක්තිය අවකාශය තුල භ්‍රමණය පරිභ්‍රමණය වීමේ ක්‍රියාවලිය තුලින් නිර්මාණය වන්නා වූ ශක්ති ධාරාවන් වලට අපි කියනවා සංකාර කියලා. එතකොට මෙන්න මේ සංකාර වල චලනාත්මක ක්‍රියාවලිය ආකර්ෂණ හා විකර්ෂණ ඇලීම් හා ගැටීම් ඇද ගැනීම හා ප්‍රතික්ෂේපණය මෙන්න මේ ක්‍රියාකාරකම නිසා බිහිවෙන්නා වූ නව්‍යමය ශක්තියින් වලට අප කියනවා සංකාර කියලා. සංකාර කියලා. ඒ සංකාරවල ක්‍රියාකාරකම නිසා තමයි අෂ්ටලෝක ධර්මයේ බිහි වෙන්නේ. හරි. ඊට ප්‍රථමයෙන් මම තවත් තැනකට එනවා.
අපි කතා කළා මේ සංකාර ආකර්ෂණාත්මක ගති ලක්ෂණ පෙන්නනවා, විකර්ෂණාත්මක ගති ලක්ෂණ පෙන්නනවා, විතක ආකර්ෂණ විකර්ෂණාත්මක උභයාර්ථ ගති ලක්ෂණ පෙන්නනවා. අපි මේකට කිව්වා වෙනස් වෙනවා, චලනය වෙනවා කියන වචනෙන් හඳුන්වනවා. හරි. මට කවුරු හරි කියනවද පරිණාමය කියන්නේ මොකද්ද, විපරිණාමය කියන්නේ මොකද්ද? පරිණාමය කියන්නේ ඔව් පරිණාමය වෙනස් වෙනවා. හරි. එතකොට විපරිණාමය කියන්නේ හොඳයි. බොහොම හොඳ උත්තරයක් හම්බ වෙනවා. විපරිණාමය හා පරිණාමය කියන වචන දෙක අපි ගත්තාම විපරිණාමය කියන වචනේ හැඩතලය බලපුවාම විපරිණාමය කියන වචනේ වියන්න අයින් කෙරුවොත් මහත්වෝ ආයෙත් හම්බෙන්නේ පරිණාමය. එහෙනම් මොකද්ද මේ පරිණාමයට වී ඇවිල්ලා එකතු වෙලා කරන දේ? එතකොට මේ සංස්කාරයක් විපරිණාමයට එනවා කියන්නේ දැන් අපි ගත්තොත් දැන් අපි ගමු අපේ බණ්ඩාර මහත්තයා මෙතන ඉන්නවා. දැන් බණ්ඩාර මහත්තයා කියලා කියන්නේ කවුද? අපේ භාෂාවෙන් සංස්කාරය. දැන් බණ්ඩාර මහත්තයා කියන ප්‍රධාන සංස්කාරය ඇතුලේ උපසංස්කාර ගොඩක් තියෙනවනේ. බණ්ඩාර මහත්තයාගේ කන් දෙක, බණ්ඩාර මහත්තයාගේ ඇස් දෙක, එතුමාගේ නාසය, එතුමාගේ අත් දෙක, කකුල් දෙක. එතකොට එතුමාගේ මේ තියෙන බාහිර ඉන්ද්‍රියන් වාගේම අභ්‍යන්තර ඉන්ද්‍රියනුත් බණ්ඩාර මහත්තයයි කියනා වූ ප්‍රධාන සංස්කාරයේ උපසංස්කාර. එතකොට අපි දැන් මෙහෙම කියනවා. අද දකින බණ්ඩාර මහත්තයා ආයේ මෙතෙන්ට එනවා අවුරුදු 25කින්. අපි ප්‍රාර්ථනා කරනවා අවුරුදු 25කින් මෙතෙන්ට එන්න බුදුමාට ලැබෙව ආසනාව වාග්ය ලැබේවා කියලා. අවුරුදු 25කින් මෙතෙන්ට එන බණ්ඩාර මහත්තයා දැන් මේ විදිහට නිරූපිත වෙන්නේ. අවුරුදු 25කින් මෙතෙන්ට එන බණ්ඩාර මහත්තයාගේ සංකාරයේ හැඩතලයේ බොහෝ වෙනස් වෙලා තියෙවි. එතකොට අන්න බණ්ඩාර මහත්තයා අද හිටපු බණ්ඩාර මහත්තයා අවුරුදු 25කින් ඉදිරියේ ඉන්න බණ්ඩාර මහත්තයත් එක්ක සංසන්දනය කරපුවාම විශාල හැඩතලාත්මක ප්‍රධාන සංකාරයේ වෙනස් වීමක් තියෙනවා. ඒක විපරිණාමය. හැබැයි මේ විපරිණාමය සිදු වුණේ කොහොමද? විපරිණාමය සිදු වුණේ හැම වෙලාවෙම එතුමාගේ කාය සංකාරය තුල තිබුණු උපසංකාර නිරන්තරයෙන්ම වෙනස් වීමේ ප්‍රතිඵලයක් විදිහට. ප්‍රධාන සංකාරයේ නිර්මාණය කරන උපසංස්කාර චිත්තක්ෂණ 10-17ට වෙනස් වීමේ ප්‍රතිඵලයක් විදිහට රූප කලාප කැඩි කැඩි නව්‍යකරණය වීමේ ප්‍රතිඵලය විදිහට දීර්ඝකාලීන විපරිණාමයක් අපි දැක්කා. ඒ දීර්ඝකාලීන විපරිණාමයේ ප්‍රතිඵලය අනුව අවුරුදු 25ක අනාගතයේදී ප්‍රතිනිර්මාණය වන්නා වූ බණ්ඩාර මහත්තයාගේ රූපකාය අද ප්‍රතිනිර්මාණය වන බණ්ඩාර මහත්තයාගේ රූපකායට වඩා හාස්පතින්ම වෙනස් රූපකායක් බවට පරිවර්තනය වෙනවා. චාල්ස් ඩාවින් මහත්තයා වඳුරගෙන් හෝමෝ සේපියන් කියලා කිව්වේ පරිණාමය. පරිණාමය සිද්ධ වෙන්න විපරිණාමයේ හින්දා. විපරිණාමයේ ප්‍රතිඵලය පරිණාමය බවට පරිවර්තනය වෙනවා. අන්න සංස්කාරයේ හැඩතලේ. කොළොම් තොට නැත මාළුයි අවන් හල නැත පරණවි එදා හඳමයි අදත් යෞවනයි එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සොඳුරියේ උක්කුපණ්ඩ මාමත් ගෙදර ගිහලා නෝන මහත්තයාට කියනවා ඇතිව
බලන් කැඩපෙත සොඳුරියේ එදා හඳමයි අදත් යවුවනේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපෙත සොඳුරියේ. දැන් හරි ලස්සනට පෙන්නනවා දීර්ඝකාලීන විපරිණාමය එක පැත්තකින් පෙන්නනකොට අනිත් පැත්තෙන් කෙටි කාලීන විපරිණාමය පේන නාමයකින්. හඳත් නිකන් එදා තිබ්බ හඳම වාගේ තමයි වෙනසක් නම් පේන්නේ නැහැ. කොළොන්තටත් ඒ විදියමයි අර ගල් ටිකත් එහෙම තියෙනවා කාලදුවක්කු ටිකත් එහෙමම තියෙනවා රැල්ලත් එහෙමම ගහනවා නිකන් කොළොන්තටත් මහලු වෙලා නැහැ. එහෙම පේන්නේ නැහැ මහලු වෙච්ච ගතිය. අවන්හලත් ඉතින් ඒව ඕක නැවත නැවත හුණු ගාලා ජීන්ත ගාලා gadol ගහලා ගන්නවනේ. ඉතින් ඒකත් පරණ වෙලා ගතියක් නැහැ මහලු වෙලා නැහැ. එහෙත් අප දෙදෙනා එදා 25කට කලින් හිටපු අපි අද 50 අපිත් එක්ක බලනකොට ගිහින් කොළොන්තොට ඉඳගෙන ඉන්නකොට දැන් මොකද වෙලා තියෙන්නේ අපිට? බලන් කැඩපත සොඳුරියේ. පේනා නේද මහත්තයෝ? මේ විපරිණාමය අපිව විශාල තැනකට පරිණාමය කරගෙන ගියා. මේ විපරිණාමය අපි විශාල තැනකට පරිණාමය කරගෙන යෑමේ ප්‍රතිඵලයේ විදිහට අපි මෙච්චර කල් හිතාගෙන හිටපු මම කියලා හිතාගෙන හිටපු ඔක්කුබණ්ඩ මාමා කියලා හිතාගෙන හිටපු බණ්ඩාර මහත්තයා කියලා හිතාගෙන හිටපු අපේ ඇසිලින් උපාසකම්මා කියලා හිතාගෙන හිටපු අපේ මැණිකේ උපාසකම්මා කියලා හිතාගෙන හිටපු අපේ හාමුදුරුවෝ කියලා හිතාගෙන හිටපු මේ පංචස්කන්ධය සහිත ප්‍රධාන සංකාරයේ හැඩතලය වෙනස් වෙලා විවිධ බහුරු කෝලම් නිර්මාණය කරනවා. එහෙනම් මෙන්න සංස්කාරයාගේ විපරිණාමය නිසා ඇතිවෙන පරිණාමයේ ලක්ෂණය. සංස්කාරවල විපරිණාමය නිසා ඇතිවෙන පරිණාමයේ ලක්ෂණය නිසා සිදු වෙනවා සුවිශේෂී ලෝක සිද්ධාන්තයක්. ඒ සුවිශේෂී ලෝක සිද්ධාන්තය තමයි අටලෝ දහම නිර්මාණය වීම. අටලෝ දහම නිර්මාණය වීම. අටලෝ දහම කියලා කියපුවාම ඔයාලට හිතෙන්නේ මොකද්ද? මේක නිකන් මේ ඔයාලට විතරක් තියෙන දෙයක් කියලා. එහෙම හිතන්න එපා. අෂ්ට ලෝක ධර්මතාව ලෝකයේ ලෝක ධර්මතාවය අපේ බුදුහාමුදුරුවෝ හරි ලස්සනට කොටස් 8කට බෙදුවා. එකක් සංස්කාරවල ඇලීම් සහගත ක්‍රියාවලිය නිසා බිහිවෙන්නා වූ කොටස හා සංස්කාරවල ගැටීම් සහගත කොටස නිසා බිහිවෙන්නා වූ කොටස. එහෙම නැත්නම් ආකර්ෂණාත්මක ක්‍රියාවලිය නිසා කොටස් 4ක් එනවා. විකර්ෂණාත්මක කොටස නිසා තවත් කොටස් 4ක් බිහි වෙනවා. ඔය කොටස් 4 ප්‍රධාන කොටස් දෙකකට බෙදපුවාම කිව්වා සුභවාදී අසුභවාදී පුණ්‍යවාදී පාපවාදී ප්‍රසන්නවාදී අප්‍රසන්නවාදී කියලා. දැන් බලන්න අෂ්ටලෝක ධර්මතාවය මොනවද තියෙන්නේ? ලාභෝ අනේ යනවනේ. එතකොට දැන් මේකෙන් ලාභ ප්‍රශංසා යස සැප එක පැත්තකට ගිහිල්ලා නේද? එක මල්ලක නේද? අලාභ නින්දා අයස දුක තවත් මල්ලක නේ. ඒ මලු දෙක සමානයි. ලාභ ප්‍රශංසා සැප හා යසස කියන්නේ සිත සතුටු කරන්නා වූ ධර්මතාවයන් 4ක්. නින්දා අයස දුක හා අලාභ කියලා කියන්නේ සිත අසතුටු කරන්නා වූ ධර්මතාවයන්.
එහෙනම් දැන් පේනව නේද මේ ධර්මතාවයන් දෙක හරහා පින්පව් නිර්මාණය වෙන හැටි? දැන් එහෙනම් පේනව නේද ලෝක ධර්මතාවයේ සසරට අවශ්‍ය වන්නා වූ සංසාරීය ශක්තිය නිර්මාණය කරන්නේ කොහොමද කියලා? දැන් බලන්න ඔබ නොහිතපු අටලෝ දහමේ තියෙන ගැඹීරත්වය. ඔබ නොහිතපු අටලෝ දහමේ තියෙනා වූ සුවිශේෂී චලනාත්මක ක්‍රමවේදේ තුලින් නිර්මාණය කරන සංසාරීය පැවැත්ම. එතකොට කොහොමද මේක මෙහිම වෙන්නේ? මේක මෙහිම වෙන්නේ අර ධාතුන්ගෙන් සැදුනා වූ සංස්කාර හැම වෙලාවෙම අර මං අපි කිය මේ විපරිණාමය වෙනවා කියලා. මේ විපරිණාමය වෙන්නේ මුන්ට ඉන්න බැරුවද? ඉන්න බැරුව තමයි. මහත්තයෝ කාමාවචර ලෝකේ පිහිටන සංකාර කාමාවචර ලෝකේ පිහිටන්නේ මොකටද? කණ්ඩ. මොනවා කණ්ඩද? මොනවා කණ්ඩද? රූප කණ්ඩ, රූප කණ්ඩ, ශබ්ද රූප කණ්ඩ, මේ වර්ණ රූප කණ්ඩ, ගාන රූප කණ්ඩ, කාය රූප කණ්ඩ, දිව්ව රූප කණ්ඩ. කාම ලෝකය තුල පිහිටන සංකාර එක තැනක හිටින්න නැතුව අහට දඟලන්නේ, මෙහාට දඟලන්නේ, අතින්ට පනින්නේ, මෙතෙන්ට පනින්නේ. අර මොනවද ගෑවිලා දඟලනවා වාගේ දඟලන්නේ, කැපිච්චි පණුව වාගේ දඟලන්නේ. මොකටද? ඛණ්ඩ 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 පංචකාමේ ඛණ්ඩ. දැන් ඉතින් ඔය සංකාර කියපු වචනේ හැම කෙනාටම ආදේශ කරගෙන බලන්නකෝ මම මොකෑ හට පයින්නේ මෙහාට පයින්නේ කියලා. එතකොට තේරෙයි ඉතින් මේ ඛණ්ඩ නේනම් මම පනින්නේ කියලා. උදේ ඉඳලා හැන්දෑ වෙනකල් හැන්දෑව ඉඳලා එළි වෙනකල් අතෙන්ට යනවා රස්සා කරනවා කියනවා දරුවෝ බලනවා කියනවා ගෙවල් හදනවා කියනවා මේ එතකොට කුඹුරු කොටනවා කියනවා අර වැඩේ කරනවා කියනවා මේ වැඩේ කරනවා කියනවා දේශපාලනය කරනවා කියනවා ඉරට යනවා කියනවා හදට යනවා කියනවා ඉරට නම් ගිහින් නැහැ ඉරටත් යයි ඔහම කාලයක් ගියාම ඒ මේ උන්නතාන්තයට වඩා ලොකු එකක් හොයාගත්තාම ඒක වෙනම කතාවක්. මේ එතකොට මේ විදිහට අහට්ට මෙහාට පැන මොකද්ද මේ කියන්නේ යුතුයකම් කොටනවා වගේ කීමිටු කරනවා කියා. අනේ බොරු බේගල් ඔය අද බාන්නේ කරන්නේ තමුන් ගෑම හොයනවා. ඕකට තියෙනවා හරි ලස්සන වචනයක් දාගන්න. වගේ කීම් හා යුතුයකම් මිටු කරනවා. කාගේද? කාගේවත් නෙමෙයි ඇත්ත කතාව මගේ ඇහැකන දිවනාසේ ශරීරේ පිනවනවා. ඕක ඉතින් ගෞරවාන්විත අර්ථයක් දීලා කියනවා. වගේ කීම් හා යුතුයකම්. ඔව්. ඒකයි කතාව. ඉතින් මේ පුතා බලා ගන්න එපා දුවගේ දුව බලා ගන්න එපා අම්මෝ නැතුව හරියනවද ඉතින් අපේ දුවගේ දුව මම බලා ගන්න නැතුව අල්ලපු ගෙදර මිනිහා ඇවිල්ලා බලනවේ එහෙම තමයි වගකීම යුතුයකම් ඒ වුණාට දාන්නේ නැහැ දුවගෙන් මර මොනුබුරාගෙන් හරි මිනිබිරියකින් හරි තමුන් ලබන්නා වූ ආත්මීය සන්තුෂ්ටිය කොතනද කියලා ඒකයි රහස එතන රහස මහත්තයෝ අර මුණුබුරු පැටිය දිහා බලාගෙන තමන් කලින් තමන්ගේ පොඩි එකා පුතා දිහා බලලා ලබපු චක්කුමය කාම ආස්වාදය සෝතමය කාම ආස්වාදය ගානමය කාම ආස්වාදය පස්සමය කාම ආස්වාදය ජීවාමය කාම ආස්වාදය මේ විඳින්නේ එහෙම කියපුවාම වැඩේ කැතයිනේ නිකන් වැඩේ ලොකු වෙන්න එපා ගරු වෙන්න එපා වැඩේ ලොකු වෙලා ගරු වෙලා යනකොට කියනවා යුතුයකම් හා වගකීම් අම්මා කෙනෙක්ගේ වගකීම් තාත්තා කෙනෙක්ගේ වගකීම් මෙව්වයි ඉතින් කෘතමා කෙනෙක් ලෝකෙට පරගාති ගෙදරට මරගාති කියලා කිව්වා තමාගේ හිත ඇතුලේ දන්නවා කතන්දරේ මොකද්ද කියලා ඒ වුණාට ඉතින් අර විදිහේ තියලා තමන් ගරු වෙනවා ඒ කියන්නේ තමන් තමන්ටම වරු කරනවා මේක තමයි ස්වභාවය. එතකොට අන්න අර සංස්කාර අර විදිහට චලනය වෙන්නේ වෙන මොහොකටවත් හින්දා නෙමෙයි කාමාවචර ලෝකේ නම් මේ පංචකාම සම්පත්තිය භුක්ති විඳීමට. ඔයාලා ඔතනදී හිතන්න එපා ඔය පංචකාම සම්පත්තිය භුක්ති විඳීම කියන වචනේ එනකොට ඕක ඔයාලට විතරයි කියලා.
මේවා පාටලවගෙන අනාගෙන කලවම් කරගන්නවනේ. එහෙම එකක් නැහැ. මේ කාමාවචර ලෝකය තුල පිහිටි සෑම සංස්කාරයක්ම ඒ සංස්කාරයේ ස්වභාවයට සාපේක්ෂ වූ පංචකාම සම්පත්තිය භුක්ති විඳිනවා. මතකද? අපේ බුදුහාමුදුරුවෝ අහනවා හරි ලස්සන ප්‍රශ්නයක් සෝපාක හාමුදුරුවන්ගේ. ඔය පිරිත් ආහනේ අය එහෙම දන්නව ඇති. අර පිරිත් පොතේ තියෙනවා ඔක හරි ලස්සනට සාමණේර පඤ්ඤය. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ඒක නාමකින්. එක කියන්නේ මොකක්ද කියලා අහනවා. අපේ සෝපාක හාමුදුරුවන්ගේ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් ඒ වෙලාවේ ලස්සන උත්තරයක් දෙනවා. සබ්බේ සත්තා ආහාරට්ටිචිකා. සියලු සත්වයෝ ආහාරය මත ලැබෙන්නේ යැපෙන්නේය. දැන් ඉතින් ඕක කියනකොට ඔයාලට මතක් වෙන්නේ බත් පිඟානක්නේ. නෑ. ඒක එකක්. ආහාර කියන්නේ මොනවද? කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. අන්න සබ්බේ සත්තා ආහාරට්ටිචිකා. එතකොට ඔන්න ඔය සබ්බේ සත්තා ආහාරට්ටිචිකා කියන අර්ථය තුල තමයි අර කියන්නේ කාමාවචර ලෝකයේ තියෙන සංස්කාරයන් හැම වෙලාවෙම චක්කු විඥානමය ශක්තිය, ගාන විඥානමය ශක්තිය, කාය විඥානමය ශක්තිය, ජීවහා විඥානමය ශක්තිය, සෝත විඥානමය ශක්තිය උපයෝගී කරගනිමින් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ තමාගේ පරිහරණයට ලබාගෙන ඒ හරහා තමන් සතුටටපත් වෙනවා. උපාසක මහත්තයාට බඩගිනි දුවගෙන ගිහිල්ලා කෑම කනවා. කෑම කාලා කෑම කනවා කියන්නේ හොඳ ලස්සන ක්‍රීඩාවක්නේ. එහෙම නැත්නම් කෑම කනවා කියන්නේ මොකක් කරනවටද? රස භුක්ති විඳින්නේ. ඕකේ කෑම දැන් ඉතින් ඔය රස භුක්ති විඳින්න නැත්නම් මොන කෙහෙල් මලටද මේකට ලුණු දාන්න ඕන, දහි දාන්න ඕන, මිරිස් දාන්න ඕන. මේක මේ ගානට තම්බන්න ඕනේ, අර ගානට රෝස් කරන්න ඕනේ, මේ ගානට බදින්න ඕනේ. එහෙම නැත්නම් මේක පිළිණු වෙන්න හොඳ නෑ, හීල් වෙන්න හොඳ නෑ. කිය කතන්දර කතා කරන්නේ මොකටද? අනේ අපි නම් ওই රසක් බලන්නේ නෑනේ. රසක් බලන්නේ නැත්නම් අද උයලා ඉතින් තියනවනේ ඔකේ පණුවක ගහ කුඩු වෙනකල් මාසයක් විතර තියාගෙන කනොන්න ටික ටික. ඒ නිකන් අර කතන්දර. ඕකේ ලුණු ටික ගන්න ඕන, ගානට මිරිස් ටික ගන්න ඕන, ඇඹුල් ටික ගන්න ඕන, ඇඹුලුත් දෙහිද කියලා බලයි, සියමලද කියලා බල. මොනවද මේ යන්නේ? කෑම කනවා කියන්නේ පංචකාම සම්පත්තිය රසකාමයේ භුක්ති විඳිනවා. ඇස් දෙකෙන් ඉතින් දුවා දරුවෝ ගෙවල් දොරවල් එක කතන්දරේ රූපකාමයේ භුක්ති විඳිනවා. නාසයෙන්ුත් එහෙමයි ගන්ධකාමයේ භුක්ති විඳිනවා. කයිනුත් එහෙමයි පස්සකාමයේ ස්පර්ශකාමයේ භුක්ති විඳිනවා. අර වගකීම් යුතුයකම් කියන්නේ ඒව තමයි ඒ කරන්නේ. පෘථග්ජන මණ්ඩලය තුල. පෘථග්ජන මණ්ඩලය තුල. ඒක අමතක කරන්න එපා. ආර්ය ගෝචරත්වයේදී ඔක ටික ටික අඩු වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ සංකාර අහට මෙහාට පනින්නේ ඒ සංකාර කාම ලෝකයේ තියෙන කාම සම්පත් භුක්ති විඳින්න. ඒ කාම සම්පත් භුක්ති විඳින්නට කවදාක්වත් ඒ කාම සම්පත් භුක්ති විඳලා ඇති වෙන්නේ නැහැ. විපරිණාමය වෙන සංකාර වලට කොච්චර කෑවත් මදි, කොච්චර බීවත් මදි. නැවත නැවත කණ්ඩ ඕනේ, නැවත නැවත බොන්න ඕනේ. හරියට කවුරු වගේද? කවුරු වගේ? කවුරු වගේද? ඉතින් අපි වාගේ නිසා. කවුරු වගේද අපි වාගේ නිසා? අපිට කොච්චරවත් කණ්ඩ ඕන, කොච්චරවත් බොන්න ඕන.
ඒ වාගේ තමයි මේ ගහකොළ ඉරහඳ තාරකා ඇලදොල ගංගා සතාසීපාව මේ දෘශ්‍යමාන අදෘශ්‍යමාන සමස්ත සංස්කාර ශක්තියටම ඕක තමයි කතන්දරේ. ඕකයි ආකර්ෂණ හා විකර්ෂණ ශක්තියේ බිහිවීමේ ආත්ම ප්‍රතිඵලය. පංචකාමයට එක්ක යන ගමන. ඔය ඉතින් අර භෞතික විද්‍යාවෙන් කතා කරන පරමාණු ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන හට යනවා මෙහාට යනවා නියත් ටික කඩනවා අරව කඩනවා ඔය සියලු කතන්දර ඇතුලේ තියෙන්නේ ප්‍රධාන න්‍යාය තමයි අර තමාගේ අවශ්‍යතා සන්තර්පණය කර ගැනීම. ඒ తాවකාලිකව සන්තර්පණය වෙනවා නැවත ඒ අවශ්‍යතාවය මතුවෙනවා එතකොට ආයෙත් දඟලනවා. මේ චක්‍රානුකාර ක්‍රියාවලිය මේ හරහා තමයි පුණ්‍ය පාප විහි වෙන්නේ. ඒ පුණ්‍ය පාප විහි වෙන්නේ අර සංස්කාරයන් වෙනස් වෙනකොට ඒ වෙනස් වෙනා වූ සංස්කාරයන්ගේ හැඩතලයේ ස්වභාවයට අනුව ප්‍රසන්න ශක්තියක් නිකුත් කළොත් ඒ සංස්කාරයෙන් ප්‍රසන්න ශක්තිය පුණ්‍ය සංකාර බවට පරිවර්තනය වෙනවා. අප්‍රසන්න ශක්තිය පාප සංකාර බවට පරිවර්තනය වෙනවා. මේ උභයාර්ථ ශක්තිය නිසා නැවතත් පුණ්‍ය පාප සංස්කාරයන් විහිවීමට අවශ්‍ය වන්නා වූ ලෝක පරිසරය තුල සුගති දුගති කියන ප්‍රතිරූපයන් නිර්මාණය වෙනවා. ඒකයි මේ ක්‍රියාවලිය. එතකොට දැන් ඔබ හොඳින් තේරුම් ගන්නට ඕන හැමනම් මේ ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සුඛ දුක්ඛ කියනා වූ ධර්මතාවයන් බිහි උනේ සංකාරයන් තමාගේ පැවැත්ම උදෙසා කරන්නා වූ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට කියලා. සංකාරයන් තමන්ගේ පැවැත්ම උදෙසා කරන්නා වූ මේ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට බිහි වෙන මේ ලෝක ධර්මතාවය අර සංකාරයන් විසින්ම නැවත අල්ලා ගැනීමේ මානසික ස්වභාවයකටපත් වෙනවා. එතකොට මේ චක්‍රය යන්නේ මහත්තයෝ. මේක රොටේෂන් එක යන්නේ එහෙමයි. මේක කැරකි යන්න ඕනේ. යම් කිසි කෙනෙක් අර සංකාර වලින් නිකුත් කරන ශක්තිය අතහැරියොත් එයාට ඒ සංකාර එක්ක තියෙන සම්බන්ධතාවය ගිලිහෙන්න පටන් ගන්නවා. දැන් අර සංකාර එක්ක තියෙන අර සංකාරවල වෙනස් වෙන ස්වභාවය අල්ලන්න මොකද වෙන්නේ? විතක සතුට ඇති වෙනවා, විතක දුක ඇති වෙනවා, විතක සතුට ඇති වෙනවා, විතක දුක ඇති වෙනවා. අන්න සංකාරයන්ගේ ස්වභාවය වෙනස් වීම නිසා ඇති වෙන ස්වභාවයන් තමයි ලාභයක් ඇති වෙනවා, පාඩුවක් ඇති වෙනවා, අලාභයක් ඇති වෙනවා, මේ නින්දාවක් ලැබෙනවා, ප්‍රශංසාවක් ලැබෙනවා, යසසක් හම්බ වෙනවා, අයසක් හම්බ වෙනවා, සැපක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. කොහොමද දුක වෙන්නේ? ඔව්ව වෙන්නේ ආයසරයක් ඔබේ ඇහෙන් කනින් දිවෙන් නාසයෙන් ශරීරයෙන්මනේ ඔබට ආයසරයක් මේ ලෝකේ තියෙන සංකාර එක ගනුදෙනු කරන්න වෙන්නේ. ඕන් දැන් ඉතින් අහංකාර හට්ට මෙහාට නගලා ඉන්නවා. දැන් ඉතින් ඔන්න අපි දැන් මේ සංකාර දිහා බලාගෙන ඉන්නකොට ඒ සංකාරයන්ගේ වෙනස් වීම හින්දා එකපාරටම දැන් ඔන්න අපේ උක්කු බණ්ඩ මාමට කෝටි 10ක් විතර සුවිප් එකක් වැටෙනවා. දැන් ඉතින් මොකද? ලාභයක් හම්බ වෙනවා. ආමුදුරන්ටත් ඇවිල්ලා කියලා මේකේ බාත්රූම් ටිකක් හදලා දෙන්නම්, තවත් එකක් ඕනනම් හදමු කියලා උක්කු බණ්ඩවම බොහොම සතුටෙන් යනවා ගෙදර දරු මල්ලන්ටත් කියලා. ඉතින් එතුමා පුද්ගලිකව එහෙම සතුට වෙන මිනිස්සෙක් නෙමෙයි, මම මේ උදාහරණයකට ගන්න. එතකොට අනේ මෙහෙම ගෙදර ගිහිල්ලා ඉතින් දැන් බොහෝම සතුටින් ඉන්නකොට හැන්දෑවේ කොළඹ දිහාන් ගෲප් එකක් ඇවිල්ලා අර කෝටි 10 ටිකට් එක ඒ සල්ලි ඉතින් අරන් යනවා මුන්දට පස්සට දෙකක් ගහලා. දැන් මොකද වෙන්නේ? සතුට ඉවරයි. දැන් අලාභයක් ආවා. අනේ ආමුදුරුවනේ බාත්රූම් හදන්න හම්බ වෙන්නේ නැහැ. ඊයරයි කට්ටියක් ඇවිල්ලා සල්ලි ටික අරගෙන ගියා. දැන් අලාභයක් ආවා. දැන් දැක්කද වෙච්ච කතන්දරේ? හැබැයි මුලින් සතුට උනේ හොරු ටික ඇවිල්ලා කෝටි 10 අරගෙන ගියයින් පස්සේ දුක් උනේ ඇයි?
ස්විප් එක ඇදීම නිසා ස්විප් එක තමාගේ නමට අංක ටික ගැලපීම නිසා ඇති වූ ධර්මතාවයේ ලාභී ධර්මතාවය තමා උපාදානය කරගත්ත අල්ලාගත්ත තමන්ගේ සිතින්. ඒ හින්දා හතුටක් ආවා. අනේ මේක හොරු අරන් ගියාය කියනා වූ අලාභී ධර්මතාවය තමන්ගේ හිතින් අල්ලාගත්තාම දුකක් ආවා. සතුට ඇති වුණු වෙලාවේදී හිතේ ඇති වුණා වූ සතුටු සහගත සිතුවිලි නිසා චිත්ත වීදි වලින් ගමන් කරපු ප්‍රසන්න වූ සුද්ධාෂ්ටක මහා පුඤ්ඤ ශක්ති සංකාර හැදුවා. පුඤ්ඤ සංකාර නිකුත් කළා. හැන්දෑවේ අර මිනිස්සු ටික ඇවිල්ලා සල්ලි ටික අරගෙන ගියායින් පස්සේ ඇති වුණු දුක්ඛ සහගත, දෝමනස සහගත, පටිඝ සහගත සංකාර පාප ශක්තිය නිර්මාණය කළා. ඉතින් ඕක ඔහොම තමයි ගේ ඉස්සරහ ගහේ හොඳ මේ ගෙඩි 30 40ක පොල්වල්ලක් තිබුණත් ඕක තමයි. අද බලනවා හරි ෂෝක් ඔන්න ඉතින් බණ්ඩාර ඔන්න මේ මොකක් හරි එකකට මේ බණ්ඩාර මහත්තයා යනවා ඒ ගෙදරට. ගිහිල්ලා ඉවරලා ටිකක් කතා කර කර ඉඳලා පොල් ගහ දිහා බලලත් එනවා. ගහේ තියෙනවා මහත්තයා ගෙඩි 25ක් තියා. ඔබතුමාගේ කරුමෙටයි ගෙදර මිනිහාගේ ආවාසනටයි හැන්දෑවේ අරගේ කන දණ්ඩ පාත් වෙනවා. ගෙදර මිනිහයා කියනවා අර මිනිහයා මේක දිහා බැලුවනේ. පොල් වල්ලමින් අර තිබ්බ ප්‍රසන්නතාවයේ තේරෙම ඉවරයි. උදේ හරි ෂෝක් මේ සැරේ ගහත් හොඳයි මේකට තව මේ සරු කරන්න ඕනේ පළදාවක් ටිකක් වැඩි වෙලා තියෙනවා ඕම හොඳයි කියලා සතුටින් ඉන්නවා. කන දන්න කැඩුනායින් පස්සේ ඒක දිහා බලපු මිනිහත් ඉවරයි. මේ ගහේ වර්ගෙත් හොඳ නැහැ කියයි. මෙව්වට සාතු කුරුවට වැඩක් නැහැ කියයි. දුක්ඛ දෝමනස්සයටපත් වෙනවා. දැන් මම මේ මෙහිම කියන්නේ ඔයාලා හොඳින් හිතන්න. ඔයාලගේ ඇහැට, ඔයාලගේ කනට, ඔයාලගේ දිවට, ඔයාලගේ නාසයට, ඔයාලගේ ශරීරයට, ඔයාලගේ මනසට මොනවද එන්නේ? ඇහැට එනවා රූප කියන අරමුණු, කනට එනවා ශබ්ද කියන අරමුණු, දිවට එනවා රස කියන අරමුණු, කයට එනවා පහස කියන අරමුණ, නාසයට එනවා ගන්ධය කියන අරමුණ, මනසට දැනෙනවා අරමුණු කියන අරමුණ. මේවා සමහර දේවල් ඇස් දෙකෙන් දැකපුවාම ඒක ඔයාලට නිന്ദා සහගත දර්ශන ඔබට පේන්න පටන් ගන්නවා. සමහර දර්ශන ඔබට ප්‍රශංසා සහගත දර්ශන ඔබ දකිනවා. දකින්නේ නැද්ද? මොනවද ප්‍රශංසා සහගත දර්ශන? ඉතින් දැන් අපි කියමුද දැන් අපි කියමු දැන් මොකක් හරි මේ හරි දැන් අපි කියමුකෝ මේ හරි දැන් අපි මෙහෙම කියමුකෝ දැන් මේ දැන් ඔන්න මේ පන්සලේ ගහලා නැහැ අපි හිතමු දැන් නිකන් මේ මෙතන ගහලා තියෙනවා මේ ගොඩ නැගිල්ලේ මේ තන කරවල මේට දායක වූ පිරිසගේ නාම ලේඛනය. දැන් දාලා ඉතින් ඒගොල්ලන්ගේ දායකත්වයන් එක්ක උඩ ඉඳලා යටට ගානට මෙච්චර කියලා දාගෙන යනවා. දැන් ඕක දකින්නකොට ඔයාලට ප්‍රශංසා සහගත දර්ශනයක් නෙමෙයිද එන්නේ? දැන් තමන් දකින්නකොට දැන් තමන්ට චක්කුමේ වශයෙන් ප්‍රශංසා සහගත දර්ශනයක්. එතකොට දැන් හාමුදුරුවෝ තියෙන අපේ හාමුදුරුවෝ දැන් ඔන්න මේ ලිස්ට් එකක් කියවනවා. මේ අය මෙච්චරක් දුන්නා. අන්න ශබ්දමේ වශයෙන් දැන් ප්‍රශංසා සහගත ශක්තියක් එනවා. දැන් එතකොට ඔයාලගේ හිතට එනවා එකක්. මන් දුන්න තමයි ඇත්ත. දැන් අරමුණු වශයෙන් තමන්ගේ හිතට එනවා දැන් ප්‍රශංසා සහගත අරමුණ. එතකොට මෙන්න මේ විදිහට දැන් ඊට පස්සේ දැන් ඔන්න මෙහෙම ඉන්නකොට දැන් අපට අපේ සිත අපට දැන් අපි ගත්තොත් එහෙම අපට දිවට රසයක් එනවා. අද උදේට හදලා තිබුණු සම්බෝල ව්‍යංජනේ හරි ෂෝක්. එතකොට දැන් ඒ සම්බෝල ව්‍යංජනේ පාවිච්චි කිරීම නිසා අපි හදපු කෙනාට ප්‍රශංසා කරනවා. සම්බෝල හදපු පොල් ගහට ප්‍රශංසා කරනවා. හදපු ක්‍රමයට ප්‍රශංසා කරනවා. දැන් බලන්නකෝ මේකේ ස්වභාවය මම මේ කියන්නේ. බැරි වෙලාවත් ඔය සම්බෝලේ කටේ තියන්න බැරි එකක් තිබුණොත් එහෙම හදපු කෙනාට ප්‍රශංසා කරනවද? අවුරුදු 45 50 පොල් ගගා හිටියට හරියට සම්බෝලයක්වත් හදාගන්න දැනනවද? ප්‍රශංසාව නින්දාවකට පාත්‍ර වෙනවා.
අර අපේ හාමුදුරුවෝ මෙතන අර දැන් මොකද්ද මේ දැන් ඉතින් කියන්නේ අහන් කැලෑ පත්‍රයක් ගහලලු ඈ ඔය කැලෑ පත්‍ර දැන් නැහැ. ඉතින් දැන් ඔය ගහන්න ඕනේ නැහැ. ඕන තරම් ඉතින් තියෙනවා හැමතැනම තියෙනවනේ. ඒකින්ද ඉස්සර එහෙම නෙමෙයි. ඉතින් ඔක හරිය මේ ජනසන්නිවේදන මාධ්‍යයක් නෙමෙයි හත්තේ. හැබැයි නින්දාවට තමයි ඒක ගොඩක් ඒ ජනසන්නිවේදනය යන්නේ. නින්දා කිරීමේ ප්‍රධාන චේතනාවක් තියෙනවා ඔකේ. ඉතින් දැන් කැලෑ පත්‍රයක් ගහපුවාම ඕකේ ප්‍රශංසා කරලා නෙමෙයිනේ තියෙන්නේ. ඉතින් බලන්නකො දෘශ්‍යමානව නින්දාවක් ලැබෙනවා. දැන් ඊට පස්සේ මෙහෙම කරනවා. දැන් ඉතින් උකුබණ්ඩ මාම දැන් ඉතින් උපාසක මහත්තයා කියලා දැන් ඉන්නවා මෙතන. දැන් ඉතින් කට්ටු බොහොම හොඳයි හොඳ උපාසක මහත්තයා කියලා ඉන්නවා. දැන් මෙහෙම ඉන්න ගමන් උකුබණ්ඩ මාම හැන්දෑවේ ගෙදර යන ගමන් කාටවත් හොරෙන් පොඩ්ඩක් වටපිට බලලා මේ අපි හිතමුකෝ බාර් එකට ගිහිල්ලා නිකන් ඔය පොඩියට කාලක් අරන් යනවා. කවුරුත් මේ කතන්දරේ දන්නේ නැහැ. දන්න එක්කෙනෙක් ඉන්නවා. කවුද? උක්කුබණ්ඩ මාමගේ හිත වැඩේ දන්නා. දැන් උක්කුබණ්ඩ මාමා මේක ගත්තු වෙලාවෙ ඉඳලා උක්කුබණ්ඩ මාමට නිඳා කරනවා කෙනෙක්. කවුද? උක්කුබණ්ඩ මාමගේ හිතම දැන් උක්කුබණ්ඩ මාමට නිඳා කරනවා. උඹ මෙහෙමයි අනේ උඹ රඟන්නේ මෙහෙමයි උඹ මෙහෙම රැඟුවට උඹේ වැඩ මෙහෙමයි. බලන්න ධම්මාරම්මන. එහෙනම් නිඳාව තමාට තමා තුලිනුත් එනවා. ප්‍රශංසාව තමාට තමා දැන් ඒ විදිහටම උක්කුබණ්ඩ මම පාරේ යනවා යනකොට ඔන්න රුපියල් 25000ක් විතර වැටිලා තියෙනවා. උක්කුබණ්ඩ මම සද්ද නැතුව මේක අහුලාගෙන ගිහිල්ලා ඉවරලා ටිකක් කල් ඉඳලා බලලා හොයලා හොඳට මෙව්ව කරලා නැති වුණු කෙනාට දෙනවා. කවුරුත් කතන්දරේ දන්නේ නැහැ. එතකොට උක්කුබණ්ඩ මාමගේ හිත උක්කුබණ්ඩ මාමට ප්‍රශංසා කරනවා. උඹ බොහොම හොඳ කෙනෙක්. කවුරුත් දැක්කේ නැහැ. හැබැයි උඹ බොහොම හොඳ කෙනෙක්. එහෙම තමයි වෙන්න ඕන. ආන් සීලේ තියෙනවා බොහොම හොඳයි දහම තියෙනවා. අන්න ප්‍රශංසා යනවා. මේ විදිහට පින්නතුනේ ඔබට ඇහැට ගෝචර වන්නා වූ රූප හරහා ඔබට නින්දාව ලැබෙනවා ප්‍රශංසාව ලැබෙනවා ලාභය ලැබෙනවා අලාභය ලැබෙනවා යසස ලැබෙනවා ආයස ලැබෙනවා සැප ලැබෙනවා දුක ලැබෙනවා. ඔබගේ කනට ඇහෙන ශබ්දයන් හරහා ඔබට ලාභ ලැබෙනවා අලාභ ලැබෙනවා. අලාභ ඕන තරම් හම්බෙන්නේ කෙනෙක් ඒ වෙලාවේ ප්‍රශංසා කරනවා. අනේ කොච්චර හොඳද උපාසක මහත්තයෝ බොහොම හොඳයි ඇත්තනේ ඉන්නම් කියලා ඉතින් හොඳට ප්‍රශංසා කරලා බොතුමාලා වාගේ අය ඉන්න ඕනේ කියලා ප්‍රශංසා කරනවා. ඊට පස්සේ ආයෙ දවසක කියනවා මොකද්ද ওই තමුසෙකලේ තමුතලා වාගේ මිනිස්සු නම් මේ මුළු සමාජෙටම ඕනේ නැහැ. තව කෙනෙක් කියනවා. එතකොට ප්‍රශංසාව නින්දාවක් බවට පරිවර්තනය වෙනවා. මේ වෙන්නේ ඇයි? මේ වෙන්නේ අර අෂ්ටලෝක ධර්මතාවය කියන ධර්මතා නිර්මාණය සිදු වෙනවා අර සංස්කාර අහට්ට මෙහාට සිදුවෙන චලනය නිසා ඒ සංස්කාරවල පැවැත්ම නිසා සංස්කාරවල ක්‍රියාකාරකම. ඕකම තමයි අපි එක පැත්තකින් කියන්නේ කර්මයේ විපාක දෙනවා කියලා ඉවර වෙලා. පාප කර්ම පුණ්‍ය කර්ම ශක්තියෙන් විපාක දෙනවායි කියලා කියන්නේත් ඔය කතන්දරේටමයි. කර්ම ශක්තිය කියන්නේ සංකාර. අර චලනයත් එක්ක අහට්ට ගැලපෙනවා මෙහාට ගැලපෙනවා. ඒ වගේ තියෙන අවශ්‍යතාවයට අනුව. දැන් ඔබ මෙන්න මෙතනදී හොඳට තේරුම් ගත යුතු කතාව තමයි එහෙමනම් මේ අටලෝ දහම කියන මේ ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක්ඛ කියනා වූ මේ ධර්මතාවය ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ. මේ ධර්මතාවය ඔබට ලැබෙන්නේ ඔබේ ඇහැ කන දිව නාසය ශරීරය මනස හරහා කියලා. ඔබ ඔබේ ඇහැ කන දිව නාසය හා ශරීරය හා මනස හරි විදියට පාලනය කළොත් ඔබට පුළුවන් වෙනවා අෂ්ටලෝක ධර්මතාවය ඔබට අවශ්‍ය විදිහට හසුරුවන්න. එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මතාවය ඔබේ පාලකයා බවට පත්වීමෙන් මිදෙන්න
පෘථග්ජන මනෝමණ්ඩලය යනු අෂ්ටලෝක ධර්මතාවය විසින් පාලනය කරනු ලබන්නා වූ වහලෙකි. පෘථග්ජනයා යනු අෂ්ටලෝක ධර්මතාවය විසින් පාලනය කරනු ලබන්නා වූ වහලෙකි. ඒ වහලා සංසාරයේ සුගති දුගති ගමන් කරන්නා වූ සංසාරීය සමාජිකයෙකි. එනිසා ඔහු සංසාරයේ සමස්ත දුක්ඛ ස්කන්ධයේ උරුමකාරයෙකි. අටලෝ දහමේ පාලනයෙන් යම් කිසි කෙනෙක් මිදෙන්නේ නම් ඒ මිදෙන්නා වූ උත්තමයා සංසාරයෙන්ම අයින් වුණා වූ සංසාරීය විමුක්තිය ලබා ගන්නා වූ පුණ්‍ය පාප ශක්තියෙන් නිර්මාණය නොකරන්නා වූ ලොව සමග කිසිම ඇලීම් ගැටීම් නැත්තා වූ නිෂ්ක්‍රීය වූ උදාසීන වූ සංස්කාරයක් නැහැ. එවිට ඔහුගේ සසර ගමන නවතින්නේ. ඔබට අවශ්‍ය වන්නේ ඒ සතර ගමන නැවතාලීමට නම් ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු වෙන්නේ කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සම්බන්ත සංවරෝ සම්බන්ත සංවරෝ බික්ඛෝ සම්බ දුක්ඛාපමුච්ඡතු. ඔය සබ්බත් සංවරෝ බික්ඛු කියපුවාම වරද්ද ගන්න එපා. එතන බික්ඛු කියලා කිව්වේ සංසාරේ බයං ඉක්කතීති බික්ඛු. බික්ඛු කියන වචනයේ නිරුක්තිය තමයි සංසාරේ බයං ඉක්කතීති බික්ඛු. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සසර බය දකින්නා වූ යම් කෙනෙක් වේද ඔහු බික්ඛු වන්නේය. තේරුණාද? සසර බය දකින්නා වූ යම් කෙනෙක් වේද ඔහු බික්ඛු වන්නේය. එතකොට සසර බය දකින කෙනා දැන් මොකද වෙන්නේ? සසර බය දකින්නවාය කියන තැන කොතනද තියෙන්නේ? සසර බය දකින්න කොතනින්ද? මොනද? සසර බය දකින්නවා කියන්නේ සම්මා දිට්ඨියටපත් වීම, දුක්ඛේ ඥානං දුක්ඛේ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායේ ඥාන. සසර බය දකින්නවත් එක්කම බික්ඛු කියන තැනට යනවා. සසර බය දකින්නවත් එක්කම බික්ඛු කියන තැනට යනකොට බික්ඛු කියන වචනේ ඇතුලේ තියෙන අර්ථ නිරූපණය ඇතුලේ ගොනු වෙනවා කුලක හතරක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒකයි සිව්වන පිරිස තුලින් ආර්ය ශ්‍රාවකයන් බිහි වෙනවායි කියලා කියන්නේ. පින්නතුනේ එහෙමනම් ඔබේ කය සංවර කරගෙන වචනේ සංවර කරගෙන මනස සංවර කරනවාය කියන තැනට ආවේ මොකද්ද? අටලෝ දහමින් ඔබ නොසෙල්වෙන්නා වූ මානසික රාමුවක් නිර්මාණය කරනවාය කියන එක තමයි කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු කියලා කියන්නේ. ඔය සංවරකම ගණ්ඩ කරන ප්‍රාථමික ක්‍රියාවල් තමයි ඔය සීලය තුල කරන්නේ.
පන්සිල් රකින්නවා කායේ මේ අර කියන්නේ අර මොනවද මේ කාය කම්මන්ති දාඋත්තං වාචා කම්මන්ත තුබ්බිතං මනසා ත්‍රිවිධා වේති දස කම්ම පතයිමේ දස අකුසල් වලින් අයින් වෙනවා කියන්නේ දස අකුසල් ඒ කියන්නේ මොකද්ද අකුසල් හැකියාවක් නැහැ කුසල් ටික ඇති කර ගන්නවා දස අකුසල් වලින් අයින් වෙනකොට දස කුසල් ටික හැදෙනවා කුසල් කිව්වේ මොකක්ද ආන් මුලින් ආවා කුසලස්ස උපසම්පදා කුසල් කිව්වේ මොකද්ද කුසල් කිව්වේ අටලෝ දහමින් කම්පා නොවෙන්නා වූ මානසික රාමුවක් තමා තුළ නිර්මාණය කරගන්නවා අටලෝ දහමින් කම්පා නොවන මානසික රාමුවක් නිර්මාණය වෙනවා කියපුවාම මොකද වෙන්නේ ඇහැට මොනතරම් ප්‍රශංසා සහගත දේවල් ලැබුණත් ඔබ කලබල වෙන්නේ නැහැ. ඇහැට මොනතරම් නිന്ദා සහගත දේවල් ආවත් ඔබ කලබල වෙන්නේ නැහැ. කනට මොනතරම් නිന്ദා සහගත දේවල් ලැබුණත් ඔබ කලබල වෙන්නේ නැහැ. කනට මොනතරම් ප්‍රශංසා සහගත දේවල් ඇහුවත් ඔබ කලබල වෙන්නේ නැහැ. දිවට මොනතරම් ප්‍රශංසා සහගත දේවල් ප්‍රශංසා කළ යුතු දේවල් ලැබුණත් ඔබ කලබල වෙන්නේ නැහැ. අප්‍රශංසා කළ යුතු දේවල් ලැබුණත් කලබල වෙන්නේ නැහැ. කයට මොන විදිහේ ප්‍රශංසා කළ යුතු පහසවල් ලැබුණත් අප්‍රශංසා කළ යුතු පහසවල් ලැබුණත් ඔබ නෙවෙයි කලබල වෙන්නේ. ඔබේ මනසට මොන විදිහේ සිතුවිලි ආවත් ප්‍රශංසා සහගත සිතුවිලි ආවත් නිന്ദා සහගත සිතුවිලි ආවත් ඔබ නොවේයි කලබල වෙන්නේ. ඒ විදිහටම ඔබේ ඇහැට කනට දිවට නාසයට ශරීරයට මනසට මොන විදිහේ ලාභ ආවත් මොන විදිහේ අලාභ ආවත් ඔබ නොවේයි කලබල වෙන්නේ. ඔබේ පසිඳුරන්ට මොන ආකාරයෙන් පසිඳුරන්ට නෙමෙයි සද්‍රේන්ද්‍රයන්ටම ඉන්ද්‍රියන් හයටම මොන විදිහේ යසසාත්මක තත්වයන් අයසාත්මක තත්වයන් ලැබුණත් ඔබ නොවේයි කලබල වෙන්නේ. ඔබේ මනසටත් ඒ විදිහේ මොන විදිහේ සිතුවිලි දැන් සමහර අයට කොච්චර වුවත් අසුභවාදීම සිතුවිලි එනවා ආයතටමපත් වෙලා සමහර අයට හොඳම නිකන් අර කියන්නේ ධනාත්මකයි පොසිටිව් ධනාත්මක සිතුවිලි එනවා ප්‍රසන්න සිතුවිලි එනවා යසසටපත් වෙනවා මේ විදිහට මේ යසසාත්මක වේවා යසාත්මක වේවා මේ සිතුවිලි ඇහැ කන දිව නාසය ශරීරය හරහා කොහෙන් ආවත් ඔබ නොවේයි කලබල වෙන්නේ. සැප දුකත් එහෙමයි. ඔබේ ඇහැ කන නා දිව නාසය ශරීරය හා මනස කියන ඉන්ද්‍රියන්ට ගෝචර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ හරහා ඔබට සැපදායක සිතුවිලි පහළ වූවත් දුක්ඛදායක සිතුවිලි පහළ වූවත් ඔබ නොවේයි කලබල වෙන්නේ. මෙන්න සම්මා දිට්ඨියට පත්වීමෙන් පසු ඔබේ මනසේ ඔබ සකසා ගන්නට උත්සාහ කරන්නා වූ මානසික ස්වභාවය. ඒකමටම තමයි කියන්නේ ඔබ අටලෝ දහම ඉදිරියේ නොසැලී ඉන්නා වූ කෙනෙක් බවට පරිවර්තනය වෙනවායි කියලා. ඒක තමයි අර කියන්නේ කොහෙද රතන සූත්‍රයේ මොකද්ද කියන්නේ යටින්ද කීලෝ පටවින් සිතෝසියා චතුම් විවාතේ වියසම්පකම්පියෝ තතුපමං සම්පුරිසං වදාමි යෝ අරිය සත්‍යානි අවිච්ඡ පස්සති ඉදම්පේ සංඝේ මොකද්ද රතනං පනිතං අන්න ඒ ගුණයෙන් තමයි අපි තව කෙනෙකුට ආශිර්වාද කරන්නේත් ඒ තියෙන සත්‍යයෙන් කියලා. දැන් දැක්කා නේද?
අටලෝ දහම ඉදිරියේ නොසැලී සිටින්නා වූ ස්වභාවයට පත් වෙනවත් එක්කම යටින්ද කීලෝ වෙනවා ඉන්ද්‍ර කීල වෙනවා. ඒ ඉන්ද්‍ර කීලත්වය හමුවේ ඔබ ලෝක ධර්මතාවයේ ඉදිරියේ කෙලින් ඉන්නවා. ඕකට තමයි මහත්තයෝ කියන්නේ වැල්ලට ගිහිල්ලා රැල්ලේ හිටගෙන ඉන්නවා රැල්ලේ ගහගෙන යන්නේ නැතුව කියලා. ඔබ පුරුදු වෙන්න බුද්ධ ශ්‍රාවකයෝ විදියට වැල්ලට ගිහිල්ලා රැල්ලේ හිටගන්න රැල්ලේ ගහගෙන යන්නේ නැති කෙනෙක් බවට. සංසාරේ හිටගෙන ඉන්න සංසාරේ ගහගෙන යන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්නට. සූවිසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ අපේ බුදු ආමතුරෝ පාරමී ධර්මතාවයන් පූර්ණේ කරලා ඒ ශ්‍රේෂ්ඨ වූ සම්මා සම්බුද්ධත්වයේ ලබලා ලෝක ධර්මතාවය අවබෝධ කරලා ඒ ලෝක ධර්මතාවය අපට බෙදලා දුන්නේ වෙන මොකකටවත් නෙමෙයි. ලෝක ධර්මතාවය ඉදිරියේ නොසැලී ඉන්ද්‍ර කීලයක්සේ කෙලින් ඉන්න. ඒකයි බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ සීයංව සද්දේසු අසත්ත සත්තං. කේසර සිංහ රාජයෝ ආගේ වෙනවා බුද්ධ ශ්‍රාවකයෝ අන් සත්වයන් ඉදිරියේ. අන්න ඒ ගුණය ඔබට ලබා දීම තමයි අපේ ගරු හාමුදුරුවන්ගේ මේ අභිප්‍රාය අපේ මේ ව්‍යායාමීය වෑයම. ඔබ එතෙන්ට ගමන් කිරීමේ ක්‍රමය හැම වෙලාවෙම අටලෝ දහම ඉදිරියේ නොසැලෙන්නා වූ ඒ ලෝකෝත්තර ප්‍රවේශයට අවශ්‍ය වන්නා වූ කෞශල්‍ය ඔබ තුල වර්ධනය කිරීම. ඒ කෞශල්‍ය වර්ධනය කිරීමේ ක්‍රමය තමයි ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතුයි අටලෝ ධර්මතාවයන් අනාත්මයි කියලා. ඔබට අටලෝ ධර්මතාවයන් ඉදිරියේ නොසැලෙන්නට පුළුවන් වෙන්නේ අටලෝ ධර්මතාවයන් බිහි කරන්නා වූ සංඛාර අනිත්‍යයි අනාත්මයි කියා ඔබ අවබෝධ කරගන්නවාseම අටලෝ ධර්මතාවයන් කියන ධර්මතාවයන් අනාත්මයි කියලා ඔබ තේරුම් ගත්තොත් විතරමයි. ආන්ගේ තේරුම් ගැනීම තමයි අපි කතා කරන්නේ ලෝකෝත්තර කුසලය ලෝකෝත්තර කෞශල්‍ය ඔබ වර්ධනය කරනවාය කියලා. හොඳයි. පුංචි වෙලාවක් පුංචි අටලෝ දහම් අවබෝධාත්මක පුංචි කමටහනක් සජ්ජායනා කරන්න සියලු දෙනා සාදුකාරයක් පවත්වන්න. මා සජ්ජායනා කළ පසු සජ්ජායනා කරන්න. සිව් මහධාතු බලයෙන් සදුන සංකාර බලයන් හැම විට වෙනස් වීමෙන් සදයි අටලෝ දහම් ගුණයන් ලාභය අනතමය අලාභී ගුණ එලෙසය නින්දා අනතමය ප්‍රශංසා ගුණ එලෙසය යසසත් අනතමය අයස ගුණයත් එලෙසය සැපනම් අනතමය දුක්ඛ ගුණයත් එසේ අනතය
අටලෝ දහම් ගුණ විදසුන් නැනින් දැනගෙන සසරේ යන ගමන නවතාලමු සියලු දෙන සිව් මහධාතු බලයෙන් සැදුන සංකාර ගුණයන් හැම විට විනාශ වීමෙන් සදයි අටලෝ දහම් ගුණයන් ලාභය අනතමය අලාභී ගුණ එලෙසය නින්දා අනතමය ප්‍රශංසා ගුණ එලෙසය අයසත් අනතමය යසස ගුණයත් එලෙසය සැපනම් අනතමය දුක්ඛ ගුණයත් එලෙස අනතය අටලෝ දහම් ගුණ විදසුන් නැනින් දැනගෙන සසරේ යන ගමන නවතාලමු සියලු දෙන සිව් මහධාතු බලයෙන් සැදුන සංකාර ගුණයන් හැම විට විනාශ වීමෙන් සදයි අටලෝ දහම් ගුණයන් ලාභය අනතමය අලාභී ගුණ එලෙසය නින්දා අනතමය ප්‍රශංසා ගුණ එලෙසය යසසත් අනතමය අයස ගුණයත් එලෙසය සැපනම් අනතමය දුක්ඛ ගුණයත් එලෙස අනතය අටලෝ දහම් ගුණ
විදසුන් නැනින් දැනගෙන සසරේ යන ගමන නවතාලමු සියලු දෙන අටලෝ දහම් ගුණ විදසුන් නැනින් දැනගෙන සසරේ යන ගමන නවතාලමු සියලු දෙන අටලෝ දහම් ගුණ විදසුන් නැනින් දැනගෙන සසරේ යන ගමන නවතාලමු සියලු දෙන. හොඳයි පින්නතුනේ, අටලෝ දහම් ගුණ විදසුන් නැනින් දැනගෙන සසරේ යන ගමන නවතාලමු සියලු දෙන. දැන් කතාවේ අවසානයේට එනවා, කරන්න තියෙන වැඩේ ආරම්භ වෙනවා. ඒ කියන්නේ දැන් අපි ලාභය අලාභය නින්දා ප්‍රශංසා සුඛ දුක්ඛ යස අයස කියන ලෝක ධර්මතාවයන් හඳුනාගත්තා. ඒව නිර්මාණය වීම එහෙම නැත්නම් ඒ ධර්මතාවයන් බිහි වෙන්නෙම අපේ ඇහැ කියන සංස්කාරය, ඇහැට පේන රූප කියන සංස්කාරය, අපේ කන කියන සංස්කාරය, කනට ඇහෙන ශබ්ද කියන සංස්කාරය, දිව කියන සංස්කාරය, දිවට දැනෙන රස කියන සංස්කාරය, කය කියන සංස්කාරය, කයට දැනෙන පහස කියන සංස්කාර හා සිත කියන චිත්ත සංකාරය හා සිතට දැනෙන අරමුණු කියන සංස්කාරවල සිදුවෙන්නා වූ භ්‍රමණ පරිබ්‍රණ එහෙම නැත්නම් වෙනස් වීමේ ක්‍රමය නිසාමයි කියලා අපි තේරුම් ගත්තා. ඒ වෙනස් වීමේ ක්‍රමයන්ට ඒ සංස්කාරවල එසේ වෙනස් වීමට හැම වෙලාවෙම අපි විසින් අනාදිමත් සංස්කාරය පුරාවට නිකුත් කළා වූ චිත්ත සංකාරමය ශක්තියෙන් පුඤ්ඤ අපුඤ්ඤ විදිහට බෙදුණු හේතු භූත වෙනවාමයි. ඒ නිසා ඒකයි කියන්නේ අපි වපුරපු දේ අපටම හම්බ වෙනවා කියලා ඉවර වෙලා. ඒ නිසා හැම වෙලාවෙම මේ සංස්කාරයන්ගේ වෙනස් වීමට හේතු වෙනවා අර අපේ పూర్ව හා වර්තමාන කිව්වට ඒකත් పూర్ව තමයි මේ කර්ම ශක්තියේ ප්‍රතිඵලය. එතකොට මේකෙන් අපට තව ඉඟියක් එනවා. ඒ මොකද්ද? අපේ పూర్ව කර්ම බලයන්ගේ පුඤ්ඤ හා පාප කර්ම කෘත්‍යයන්ගේ බලයන් තුලින් අපට ලාභ අලාභ නිර්මාණය වෙනවා නම් වර්තමාන ක්‍රියාවලියේ ක්‍රියාකාරකම් තුලින් අපට නිර්මාණය වූ ලාභ අලාභ වෙනස් කරගත හැකි නේද කියනා වූ අර්ථයත් මෙතනදී එළියට එනවා. අන්න බුදුදහමේ යථාර්ථවාදී සිද්ධාන්තයක් එතනින් එළියට ගහනවා. මොකද්ද? බුදුදහම යනු අසුභවාදීත්වයම කතා කරන්නා වූ දෙයක් නොව බුදුදහම යනු සුභවාදීත්වය කතා කරන්නා වූ ශ්‍රේෂ්ඨතම න්‍යාය ධර්මය කියන අර්ථයට නිරුක්තියක් එතනින් එනවා. බොහෝ දහම නොදන්නා අය හිතනවා දුක ගැන කතා කරනකොට, අනිත්‍ය ගැන කතා කරනකොට, අසුභය ගැන කතා කරනකොට, ශෝක දුක්ඛ දෝමනස්ස ගැන කතා කරනකොට මේ බුදු දහම කියලා කියන්නේ දුකම කතා කරන එකක් නේ. කෝ මේකේ සැපක් නැහැනේ කියලා. නෑ.
බුදු දහම දුක ගැන කතා කරන්නේ දුක අවබෝධ කරගත්තාම දුක තේරුම් ගත්තාම සැප හොයන්න පුළුවන් හින්දායි. දුක ගැන කතා කළේ සැප ලබා දෙන්නයි. වෙන හේතුවකට නෙමෙයි. දුක ගැන කතා කළේ දුක ඔබට තේරුම් ගන්න, දුක ඔබට අවබෝධ කරගන්න, දුක තේරුම් අරගෙන දුක අවබෝධ කරනකොට ඔබට ලැබෙන්නේ සැප නිසා. අන්න ඒකයි ලෝකයේ තියෙන උත්තරීතරම සැපය කියලා කියන්නේ අරහන්ත සැපය. ලෝකයේ තියෙන උත්තරීතරම වූ අරහන්ත සැපයේ ප්‍රවේශ මාර්ගයේ දොර විවර වෙනවා සම්මාදිට්ඨියෙන්, ආර්ය ප්‍රවේශයෙන්. එහෙම නැත්නම් ලෝකෝත්තර සැපේ ආරම්භකයන්, ආරම්භක උරුමකාරයෝ බවට පත් වෙනවා. මේ ලෝකෝත්තර සැපය කියන තැනට පත් වෙනකොට කවදාක්වත් නොනැසෙන්නා වූ සැපයක උරුමකාරයෝ බවට ඔබපත් වෙනවා කියන්නේ ඇයි? වෙනස් වෙන්නා වූ සංකාරයන් අවබෝධ කරගෙන වෙනස් වෙන්නා වූ සංකාරයන් ඉදිරියේ නොසෙල්වෙන්නා වූ මනසක් නිර්මාණය කළයින් පස්සේ දැන් සංකාර කොහොම වුණත් අරයට ප්‍රශ්නයක් නෑ. අරය හැම වෙලාවෙම සතුටින්. හැබැයි ලෝකෝත්තර සැපයට පහළින් ලෝකයේ තියෙන කාමාවචර සැපයි, රූපාවචර සැපයි, අරූපාවචර සැපයි කියන මේ සැප ත්‍රිත්වය නිර්මාණය වුණේ අර ලෝක සංස්කාරයන්ගේ වෙනස් වීම අල්ලාගෙන හොඳයි නරකයි කියලා අල්ලාගෙන ඉඳීමේ ප්‍රතිඵලයේ විදිහටයි කාම සැපයි, රූප සැපයි, අරූප සැපයි බිහි වුනේ. කාම රූප අරූප සැප බිහි වෙන්නේ ලෝක සංස්කාරයන්ගේ චලනය අල්ලා ගැනීමේ ප්‍රතිඵලයක් විදියට නිසා කාම සැපවාගෙම කාම දුකත් ඒ විදිහටම ඇති වෙනවා ඒ ලෝක සංස්කාරයන් අල්ලා ගැනීම නිසා. දැන් මෙන්න මේ නිසා ඔබට දැනෙන්න ඕන පංචකාම සම්පත්තිය ලෝක සංස්කාරයන්ගේ එක්තරා සුභවාදී මූණුවරක් තුලින් ඔබට පෙන්නනකොට ඔබ ඒක හොඳයි සැපයි කියලා අල්ලා ගන්නවා. ඊට පස්සේ පංචකාම සම්පත්තියේ අනිත් ප්‍රතිරූපය එහෙම නැත්නම් අනිත් පැත්ත වූ පංචකාම දුක්ඛය ඔබට ලැබෙනකොට ලෝක සංස්කාර ධර්මතාවයන්ගේ වෙනස් වීම නිසා ඔබ ඒකත් අල්ලාගෙන ඉඳා අනේ දුකයි කියලා කියන්න පටන් ගන්නවා. ධානයක් තුලට පිහිටලා ධානයේ තුල ධාන සැපයට සමවැදිලා ඉන්න වෙලාවේදී ඔබ ධ්‍යාන සැපයෙන් රූප සම්පත්තිය රූපකාම සම්පත්තියේ ඉන්නවා. හදිසියෙම ධානය බිමට වැටුණයින් පස්සේ මොකද වෙන්නේ? ධානයේ පහව ගියාම ඇතිවෙන්නා වූ විස්සෝපී මනෝභාවයෙන් ඔබ දුකටපත් වෙනවා. ධ්‍යාන දැහැන බිඳීමේ දුක ඔබට ඇති වෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම රූපාවචර ලෝකවල වාගේම ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකවලත් අරූපාවචර බ්‍රහ්ම ලෝකවලත් තියෙන මේ බ්‍රහ්ම ධ්‍යාන සැප ඒ ධ්‍යාන කාලය ධ්‍යාන සමාධිය පිරිහීමත් එක්ක වෙනින් අරමුණක් ඇවිල්ලා පිරිහීමත් එක්කම බිමට වැටෙනවා, අහකට යනවා. ඒ මනෝභාවය නැතුව ගිහිල්ලා නැවතත් පෘථග්ජන මනෝභාවයක් නිර්මාණය වෙනවා. කාම ලෝකයේ ඒක ඊටත් වඩා ප්‍රබල විදියට ඊටමත් වේගවත් විදියට සිද්ධ වෙනවා. ඒකයි කාම ලෝකයේ ඔබ දවසකට කීපාරක් සැප විඳිනවද, දවසකට කීපාරක් දුක් විඳිනවද? මේ දවසකට කීපාරක් සැප විඳිනවද, දවසකට කීපාරක් දුක් විඳිනවද කියන මේ අර්ථය එක්ක හැම වෙලාවෙම ගමන් කරන ඔබ එසේ දුක් විඳින්නේ, එසේ සැප විඳින්නේ වෙන හින්දා නෙමෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ඔබ එක්ක හොඳයි කියලා අල්ලාගෙන ඉන්නව, නැත්තම් නරකයි කියලා ගැටිලා ඉන්නවා. අර සංකාර එක්ක, වෙනස් වෙන සංකාර එක්ක. ඉතින් මෙන්න මේ නිසා ඔබ හැම වෙලාවෙම හිතන්නට ඕන දේ, තේරුම් ගන්නට ඕන දේ තමයි අටලෝ ධර්මතාවය ඉදිරියේ නොසැලී ඉන්නවයි කියන්නේ. අටලෝ ධර්මතාවය කියන ධර්මතාවයන් අනාත්මයි කියලා හිතන්න පුරුදු වෙන්න ඕන. මොකේටද මේ අනාත්මයි කියලා කියන්නේ?
අනාත්මයි කියලා කියන්නේ වෙන දෙයකට නෙමෙයි අපිට ඕන විදියට හසුරවන්න බෑ. අපි ওই වැඩේ වරද්දාගෙනනේ දුක් වෙන්නේ. මේ ඉතින් අර කියන්නේ නේද දැන් පුතාට කියනවා පුතේ උඹ දොස්තර වෙන්න ඕනේ අල්ලපු ගෙදර දොස්තරම අල්ලපු ගෙදරම අර මිනිස්සුගේ අර කන් කොල්ල දොස්තර දැන් මේ මෙඩිකල් ෆැකල්ටි තමුතෙත් යන්න ඕනේ. අනේ රිසල්ට් එනකොට මූට මෙඩිකල් ෆැකල්ටි නෙමෙයි ආර්ට් එකටවත් යන්න බෑ. දැන් ඉතින් මහා කලබගෑනිය. අටලෝ දහම දන්නේ නැහැ. මහා කලබගෑනියක්. ඇයි? අර ළමයා වාගේ මේ ළමයාත් හදන්න ගියා. දෙයියනේ අනිත්‍ය සංකාර අපට ඕන විදියට හැදියෙද්ද? බලන්නකෝ ගෙදර ඔයාලගේ දරුවෙක් ඔයාලට නොගැලපෙන දෙයක් කරනකොට ඔයාලට හිත හදන්න පුළුවන් නම් අනේ මේ අනිත්‍ය සංකාරයක් නෙමෙයි අනිත්‍ය සංකාරය ඉතින් අනිත්‍යයි එව්වා පෙන්වන්නේ අනාත්ම ගති ලක්ෂණනේ මම මොකටද දඟලන්නේ? බලන්නකො කොච්චර සතුටින් අර ප්‍රශ්නේ බදාගෙන දඟලන්න වෙයිද? කෙනෙක් බනිනකොට මේ අනිත්‍ය සංකාරයක් නෙමේ හොගාලා එන්නේ මේ අනිත්‍ය වූ කන කියන සංකාරයට. මේ වගේ ස්වභාවය එහෙම තමයි ඔය හරහා හිතට එන අරමුණු කියන සංකාරات අනිත්‍යයි. අනිත්‍ය සංකාර වලින් නිර්මාණය වෙන්නේ මට අපහාත කළා මට ප්‍රශංසා කළා මට නින්දා. මේ අනාත්ම ලක්ෂණේන තියෙන්නේ. මේ අනාත්ම ලක්ෂණයේ තියෙන මේ අනාත්ම ධර්මයේ මම මොකටද අල්ලගන්නේ? බලන්න gedara ජීවිතය මේ ලෞකික ජීවිතය කොච්චර සුව වෙනවද කොච්චර සතුටු වෙනවද? ඔයාලා මේ මිහිපිට දීවත් වෙන්නා වූ සතුටේ ප්‍රතිමූර්තියන් වෙනවනේ දෙයියනේ. මේ සතුට හොයන්න නේද මේ හැම කෙහෙල් මලම කරන්නේ. ඉතින් ඒ සතුට හොයන්න කරන හැම කෙහෙල් මලම මේ කරද්දි මේ අපේ හාමුදුරුවොත් අලුත්ම කෙහෙල් මලක් දෙනවනේ සතුට හොයන්න. මේ කෙහෙල් මල කරලා බලන්නකෝ. මේ කෙහෙල් මල කෙරුවොත් එහෙම කවරදාක්වත් ඔයාලට අසතුටක් නම් ලැබෙන්නේ මේක හරි විදියට කළොත්. ඔයාලා සතුට හොයන්න එක එක දේවල් කරනවා උදේ ඉඳලා හැන්දෑව වෙනකන්. හැබැයි තවත් වැරදිලා තියෙන්නේ. ඇයි වැරදිලා තියෙන්නේ? සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං නාදිගච්ඡය මිත්‍යා සංකප්ප ගෝචර. ඔයාලා තවමත් මොකද කරන්නේ? ඔයාලා තවමත් හරි විදියට සතුට හොයන්න ඔයාලා යොදවන්නේ මාසෙකට එක දවසයි. එක්ක මාසෙකට දවස් දෙකයි. නැත්තම් මාසෙකට දවස් 5යි. වැරදි විදියට සතුට හොයන්න එහෙම නැත්තම් නැසෙන සතුට හොයන්න ඔයාලා යොදවනවා මාසෙකට දවස් 25ක් විතර. සමහර අය මාසෙකට දවස් 29ක් විතර යොදවනවා. සමහර අය මාසෙකට දවස් 30ම යොදවනවා. වැරදි විදිහට සතුට හොයන්න. නැසෙන සතුට හොයන්න. දැන් එතකොට තේරෙනව නේද මේක වැරදිලා තියෙන්නේ කොහෙද කියලා? නොනැසෙන සතුට හොයන්න යොදන්නේ මාසෙකට දවසයි හෝ දවස් 5යි. නැසෙන සතුට හොයන්න යොදවනවා මාසෙකට දවස් 25ක් හෝ 29ක්. එතකොට ඉතින් මාසෙකට දවස් 25ක් හෝ 29ක් නැසෙන සතුට හොයන්න යොදවලා ඔයාලට පුළුවන් ද නොනැසෙන සතුට ලබා ගන්න මාසෙකට එක දවසක් හරි දවස් 5ක් හරි මේකට යොදලා? හරියන්නේ නැහැ නේ. ගණනේ සම්භාවිතාත්මක පැත්ත අඩුයිනේ. තුලාව කැරකෙන්නේ මේ තරාදිය පහත් වෙන්නේ අනිත් පැත්තටනේ. එතකොට මොකද වෙන්නේ? ඔයාලට හම්බ වෙනවා ලෞකික ජීවිතයේ වපුරප විදියට ඵල හම්බ වෙනවා. ඒ කියන්නේ වපුරප විදියට ඵල කියලා කියන්නේ නැසෙන සතුට හොයන්න දඟලපුවාම නැසෙන සතුට හම්බ වෙනවා. සතුට නැසෙනකොට ඇති වෙන දුකත් ඇති වෙනවා. එතකොට සැපයි දුකයි දෙකම හම්බ වෙනවා. සැපයි දුකයි අතර වැඩිපුරම හම්බ වෙන්නේ නැසෙන සතුටේ වැඩිපුරම තියෙන්නේ ඇති වෙන දුක. එතකොට ඒ නිසා මේ ලෞකික ජීවිතය තුළ ඔයාලට පුළුවන් නම් නොනැසෙන සැප හොයා ගැනීමට වැඩියෙන් ව්‍යායාම කරන්න, වැඩියෙන් ඒ ක්‍රියාකාරකම් තුළ ඇතුල් වෙන්න හිතන්න එපා. හැමදාම ජීවත් වෙන්න ඇවිල්ලා කියලා මේ 40යි 50යි 60යි 70යි දැන් නම් උපරිම මේ චූටි කාලයක් ඕකෙන් ඉතින් නිින්ද ගියාම අපේ හැමදෙරුක ලස්සනට පෑ ගණන් වලට ගණන් හදලා කියනවා. මේ ඉතින් මෙන්න මේ විදියට 35ක් ජීවත් වුණා නම් 35ක්ම නිදිනේ තවත් 35යි. ඕකෙන් කනබුන කතන්දර වලට ගියාම තවත් 15ක් විතර ඉවරයි. ගමන් බිමන් වලට ගියාම තවත් ගාණක් ඉවරයි. අවසානදී පැය ගාණයි තියෙන්නේ. අපි අවුරුදු 10ක් දහම් වැඩසටහන් කළොත්
ඔයාලයි මායි හම්බ වෙන්නේ දවස් කීයද පැය ගාණෙන් එහෙම ගණන් කෙරුවොත්. අපේ හාමුදුරුවෝ ඔයාලයි හම්බෙන්නේ පැය කීයද? ඔය සොච්චම ඇද්ද ඔය කියන මහා චිත්ත විපර්යාසය කරන්න. ඔයාලා හරියට මේක නොකර ගියොත් මේ වැඩසටහන් වලින් අපි කරන්නේ මේක භාවිතා කරන්න, මේක බහුලී කතා කරන්න, භාවිතා බහුලී කතා කිරීම හරහා තමයි ඔබට පුළුවන් වෙන්නේ ඔබේ චිත්ත මණ්ඩලය වර්ධනය කරගන්න. වෙනම හොකටවත් නෙමෙයි. ඒකයි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ එදා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා. අවසාන වතාවට මං ඔයාලට ඉල්ලීමක් කරනවා හැම වෙලාවෙම මේ දහම් ආభాෂයන් භාවිතා කරන්න. විදර්ශනා කර්මස්ථාන අනිත්‍ය සිද්ධාන්තයෙන් සංකාර විශේෂයෙන්ම ධර්මතාවයන් විශේෂයි අනාත්ම ලක්ෂණයෙන් පුරුදු කරන්න, හිත තුල ප්‍රතිෂ්ඨාපනය කරගන්න, ලෝකයේ තියෙන සියලුම ධර්මතාවයෝ අනාත්මයි කියන හැඟීම හැම වෙලාවෙම සිත තුල තැම්පත් කරගන්න. එහෙම තැම්පත් කරගන්න නම් මේක අවබෝධයෙන් භාවිතා කළන්න. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ගැටලුවක් ආවොත් ඕනම වෙලාවක අපේ ටෙලිෆෝන් නම්බර් ඇති අපේ හාමුදුරුවන්ට කතා කරලා ඒ ගැන අහන්න දකින්න. තවත් දෙයක් ඕන නම් මටත් කතා කළොත් මටත් මන් දන්න දෙයක් කියලා දෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක හින්දා මේ භාවිතය දිගටම අරගෙන යන්න. මේ භාවිතය අරගෙන ගියොත් ඔබලාට පුළුවන් වෙයි මේ කරන ව්‍යායාමයේ ප්‍රතිඵල ලබා ගන්න. ඕන දෙයක් ගෙවල් වල කරන්න, ඕන දෙයක් කළාට කමක් නැහැ. කරන හැම දෙයක්ම අනිත්‍ය ලක්ෂණයෙන් හා අනාත්ම ලක්ෂණයෙන් දකින්න. ඒකෙන් මං කියන්නේ අසුභවාදීව පැත්තකට වෙලා උඩයි බිමයි බලාගෙන විරිත්තාගෙන ඉන්න මිනිස්සු කොටසක් බිහි වෙන්න නෙමෙයි මම මේ කියන්නේ. එහෙම එකක් බුද්ධ ශ්‍රාවකයෝ අතර නැහැ. බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ සක්‍රීයයි, කාර්යක්ෂමයි, උජුපටිපන්නයි, න්‍යායපටිපන්නයි, සාමීචිපටිපන්නයි. එච්චරක් නෙමෙයි කේසර සිංහයෝ වාගේ ආර්ථික පැත්තෙන් සමෘද්ධිමත්, ඒ වගේම ආධ්‍යාත්මීය පැත්තෙන් ඊටත් වැඩියේ සමෘද්ධිමත් සතුටින් ජීවත් වෙන පිරිසක්, සතුටින් ජීවත් වෙන, සතුටින් මරණයට මුහුණ දෙන ශ්‍රේෂ්ඨ පිරිසක් තමයි බෞද්ධයාය කියලා කියන්නේ. අවසානට කිව්වොත් මම ඔයාලගෙන් ඉල්ලන්නේ වෙන දෙයක් නෙමෙයි. අම්මගේ කුසින් එනකොට අඬ අඬා ආපු ඔයාලා ජීවත් වෙච්චි කාල පරාසෙමත් අඬ අඬා ජීවත් වෙච්චි ඔයාලා මේකෙන් යනකොටවත් හිනෙහි යන්න පුළුවන් මනසක් හදාගන්න. අන්න ඒක තමයි ඔබ අපේ බුදුහාමුදුරුවන්ට නෛර්යානික සීසත් ධර්මයට අෂ්ටාර්ය පුද්ගල සම්මුති පරමාර්ථ මහා සංඝරත්නයට කරන ගෞරවය වන්නේ, පූජාව වන්නේ. අන්න ඒකයි ඔබේ මරණය ඔබ මංගල්‍යයක් කරන්න ගලෝලා දාන්න පුළුවන් නම් අවමංගල්‍ය බෝඩ් එක. සියලු දෙනාටම තෙරුවන් සරණයි.